समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ප්‍රඥා නාලිකාව ඔස්සේ ලංකා වාසී පින්වතුන්ට පමණක් නෙවෙයි, සමස්ත ලෝකවාසී සදහැවතුන්ටම බුදු බණ පදයක් ශ්‍රවණය කළ හැකි වන පරිදි අද මේ පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරන්නේ මේ ධර්ම දේශනාවේ පනාකඩුව පදිංචි පී.ජී. පියදාස ලොකු පුතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් පී.ජී. පියදාස ලොකු පුතා ඇතුළු පවුලේ සියලු දෙනා බලාපොරොත්තු වෙනවා 2011 වසරේ පරලෝ සැපත් පී.ජී. එමානිස් පියාණන් සහ 2019 වසරේ පරලෝ සැපත් ඇගිලියගේ සෝමාවතී මෑණියන් ඇතුළු මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට ගුරුවර ගුරුවරයන්ට මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී භවගාමී සසර කෙලවර කර ලබන උතුම් අමා මහ නිවන සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව තමයි මේ ධර්ම දේශනාවට දායකත්වයෙන් කටයුතු කරන්නේ. පින්වතුනි, අපි පළමුව බණපදයක් අහලා අවසානයේ පුණ්‍ය ආනුමෝදනාව කරමු. අද මේ පින්වතුන් මාතෘකාව හැටියට යෝජනා කරලා තියෙනවා ගිහි ජීවිතය ගත කරමින් නිවන් මඟට යාම සඳහා ගිහි ජීවිතය පවත්වා ගත යුතු ආකාරය පිළිබඳ දේශනාවක් පවත්වන්න කියලා. ගිහි ජීවිතය ගත කරමින්ම ගිහි ජීවිතය තුලම ඉඳගෙන නිවන් මඟට යන ආකාරය කියන්න කියලා. පින්නතුනි, බුදු බණ පදයක් අපේ ජීවිතයට ලං කරගත්තොත් තමයි අපට දහම් දැනුම වැඩෙන්නේ. ධර්මඥානීය වර්ධනය වෙන්නේ.
ඒ වගේම ධර්මය අවබෝධ කර ගැනීමේ අවස්ථාව ලැබෙන්නේ. බණ අහන්න ඕනේ නැතුව බෑ. ඇසූ බණපද නැවත නැවත අහනකොට පින්නතුනි මනස තුල හොඳින් එය ස්ථාවර වෙනවා. ඒකත් අතිශය වැදගත්. පිටුතුනි අපේ හිත හැම වෙලාවෙම එකම විදියට තියෙන්නේ නැහනේ. සුළඟට ලෙලදෙන කොඩියක් වාගේ හැම වෙලාවෙම චංචලයි. වෙනස් වෙන සුළුයි. මේ චංචල හිත තුල අපට සැනසීම උරුම කරගන්න අමාරුයි. අපි හැම වෙලාවෙම අෂ්ටලෝක ධර්මයට මුහුණ දෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? අටලෝ දහමට මුහුණ දෙනකොට වර එක අපි සතුටු වෙන වෙලාවල් තියෙනවා. වර එක ආඩම්බර වෙනවා. වර එක දුක් වෙනවා. පසුතැවෙනවා. කලකිරෙනවා. සමහර වෙලාවට ජීවිතයත් එපා වෙච්ච අවස්ථා ඔබට ඇති. හිත වෙනස් වෙනවා, වික්ෂිප්ත වෙනවා, නොසන්සුන් වෙනවා. මෙන්න මේ වගේ නොසන්සුන් වන හිතකට පින්වතුනි හිතට සහනය, සංසිඳීම, සැනසීම උරුම කරගන්න බණපදයක් තමයි පිහිට වෙන්නේ. වෙන අපි කරන කිසිවකින් අපට සැනසීමක් තියනවද කියලා බලන්න. දැන් ඔබ ජීවිතේ විවිධ උත්සව වලට සම්බන්ධ වෙනවා. කන බොන උත්සව, නටන උත්සව, සින්දු කියන උත්සව ඕවට සම්බන්ධ වෙනවා. අන්තිමට ගෙදර ඇවිල්ලා කතා කරන්න තියෙන්නේ මොනවද බලන්න. කතා කරන්නේ අරය නැටූ හැටි, යා කෑ ගැව් හැටි, බීලා මනස්ගත කර හැටි, සේරම කතා කරන්නේ අනුන්ගේ කුණු ගොඩවල්නේ. එකක්වත් බලන්න හිතේ සතුට ඇති වෙන දෙයක් එයින් ඉතුරු වෙලා තියෙනවද කියලා. එක්ක කෑම හොඳ නැහැ කියයි, අහවල් එක හොඳයි කියයි, අහවල් එක හොඳ නැහැ කියයි. අහවලා මෙච්චර බෙදාගත්ත කන්නත් බෑ, අපරාධ විසි කරන්න බෙදාගත්ත ඒ මිනිහා කියලා කියයි. සමහර වෙලාවට කටේ තියන්න බෑ අර කෑමද කියලා හයි. අපරාධේ අපි ගියේ හේ කියලා හයි. නොගිය නම් අර තරහකාරය මුණ ගැහෙන්නේ නැහෙනි කියයි. බලන්න පින්නතුනි ඕවා නෙමෙයිද කියලා ගෙදර ඇවිල්ලා කතා කරන්නේ. ඕව තමයි. මොකද්ද හිතේ සැනසීමට තියෙන්නේ ගිහිල්ලා ඇවිල්ලා ඒ වගේ පාටියකට. සැනසීමක් නැහැ. පින්නතුනි අපි අහන දේවල් තියෙනෝනේ ඔය. දැන් ශබ්ද අහනවා කනට. ඒ වුණාට දැන් ඔබ අහන හොඳට හිසිත් ගන්නාසුළු ගීතයක් ඔබ අහනවා. සැරයක් අහනවා, දෙසරයක් අහනවා. ඊට වඩා අහනවද බලන්න. මොකද වෙන්නේ? ඊට පස්සේ ඒක එපා වෙනවා. දැකව රූපයක් බලන්න. සමහර රූප තමන්ගේ කරගන්නකම් සමහරට කැමති. තමන්ගේ කරගත්තට පස්සේ රූපයෙන් ඇති වැඩක් නැහැ. ඒ නිසා පින්නතුනි මේ ලෝකේ ලෞකික දේවල් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ එහෙම තමයි. දැන් තැනකට ගියාම හරිම සුවඳයි. ටික වෙලාවක් ඉන්නකොට මොකද වෙන්නේ? ඒ සුවඳ නැති වෙලා ගිහිල්ලා ඊට වඩා සුවඳක් අපේක්ෂා කරනවා. ඒක තමයි හැටි අපේ. ඒ නිසා පින්නතුනි
ධර්මය බලන්න. අපි උදේ හැමදාම උදේට බලන්න පින්නතුනේ අපි ඔබේ රූපවාහිනිය හෝ ගුවන් විදුලිය හෝ ක්‍රියාත්මක කරනවනේ පිරිත් දානෝනේ උදේට සිරිතක් හැටියට ඔබ. හැබැයි හැමදාම පිරිත ඇහුවත් එපා වෙනවද කියලා බලන්න. තුන් සූත්‍රය හැමදාම අහනවා. නමුත් එපා වෙනවද? නැහැ. බණ හැමදාම අහනවා. එපා වෙනවද? නැහැ. අන්න ඒක තමයි. සියලු රසයන් අභිභවා ධර්ම රසයේ ඉස්සරහ තියෙන එකයි. ඒ නිසා පින්නතුනි බණපදයකින් විතරයි හිත සනස ගන්න තියෙන්නේ. ඊළඟට පින්නතුනි බණ අහන්නනේ සැකතෙන් දුර වෙලා යන්නේ. නේ බණ අහන්න තමයි සැකේ දුර වෙන්නේ. දිව්‍ය ලෝක ගැන සැක තිබුණා නම් අපාය ගැන සැක තිබුණා නම් එහෙම නැතුව කර්මයේ පුනර්භවය ගැන සැක තිබුණා නම් අපි ඒ සැකතෙන් දුර වෙලා යනවා. ස්වභාවය ඒකයි පින්නතුනි. අන්නෙවෙනි තැනකට පින්නතුනි අපි එන්න ඕන. ඊළඟට කෙනෙක් මිත්‍යා දෘෂ්ටියේ හිටියනම් ඒ මිත්‍යාවෙන් අයින් කරලා සම්‍යක් දෘෂ්ටියට ප්‍රවිෂ්ඨ කරගන්න බණපදයක් විපිහිට වෙන්න. පින්නතුනි ඔබේ මගේ ජීවිතය තුළ විවිධ දුර්වල අඩුපාඩුකම් තියෙනවා. අපි කවුරුත් අංග සම්පූර්ණයි නෙවෙයිනේ, රහත් වෙලා නැහැනේ තාම. ඒ අඩුපාඩුකම් මගහරවගෙන මෙලොවින් ජීවිතේ සාර්ථක කරගන්න ගිහි ජීවිතය. පරලොවින් ජීවිතේ සාර්ථක කරගන්න සුගතිගාමි ප්‍රතිසන්දියක් ලබන්න අපට ඕන වෙන්නේ බණපදයක්. මේ සියල්ලටම වඩා අනවරාග්‍ර සංසාරයේ සැරිසරන අපට ඒ සසර දුකින් අත මිදී උතුම් නිර්වාණය පසක් කරගන්න හේතු වෙන්නේ බණපදයක්. පින්නතුනි බලන්න අපි ගත කරන ජීවිතේ ලෞකික ජීවිතයක්. මේ මාතෘකාවට අනුව තමයි මම මේ ධර්ම කරුණු කීපේ මතක් කරන්නේ. ලෞකික ජීවිතයක් අපිට තියෙනවා. එතකොට ලෞකිකව ගත කරන ජීවිතේ සාර්ථක වෙන්න නම් අපට අවශ්‍ය කරනවා මොකද්ද? සාර්ථක ලෞකික ජීවිතයක් ගත කරන්න නම් මිල මුදලක් අපේ ජීවිතයට අවශ්‍යයි. නැත්තම් මූලික අවශ්‍යතා සපුරා ගන්න බෑනේ. ආහාර පාන ඇඳුම් පැළඳුම් බෙහෙත් ද්‍රව්‍ය. ඉන්න ගෙයක් දොරක්. ඔය හතර ඕනමනේ. ආහාර පාන ඇඳුම් පැළඳුම් ගෙයක් දොරක් හා බෙහෙත්. ඔය හතර ඕනමයි. මූලික අවශ්‍යතා. ගිහි සමාජය තුළ පළවෙනි අංකය දීලා තියෙන්නේ ආහාර පාන වලට. කන්න, කෑමට. නමුත් පින්නතුනි භික්ෂු සමාජයේ මූලික අවස්ථාව දීලා තියෙන්නේ මොකකටද? චීවර, ඇඳුම් පැළඳුම් වලට අංක 1. බලන්න විනය, සංවර බව, විලිබිය මේව පිළිබඳවයි හිතන්නේ. ලැජ්ජා බය ඇති සමාජයක්. විනයගරුක සමාජයක්, සංවරශීලී සමාජයක්. ඒ නිසා අංක 1 දුන්නේ ඇඳුමට බුදුහාමුදුරුවෝ. චීවර ඊළඟට තමයි පිණ්ඩපාත. ඊළඟට නිවාස, ඊළඟට බෙහෙත් තෙත්. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය. නමුත් ගිහි සමාජය තුළ කතා කරන්නේ මූලික අවශ්‍යතා ගැන කතා කරනකොට කෙනෙකුගේ ආහාර පාන තමයි අංක 1ට දාන්නේ. නමුත් පින්නතුනි සමාජයක් සුඛී සූපත් වෙන්න මිනිස්ය කියන වචනයට අර්ථයක් දෙන්න එතන විනයක් තියෙන්න ඕන. සංවර බවක් තියෙන්න ඕන. නැත්තම් තිරිසනුයි මිනිස්සුයි අතර වෙනසක් නැති වෙනවා. තිරිසන්නු කනෝ බොනෝ අඳින්නේ නැහැ. ඇඳුම් ඇඳීමක් නැහැනේ. බලන්න. මිනිස්සු එහෙම නෙවෙයි. මිනිස්සු කනෝ බොනෝ වගේම ඇඳුම් පැළඳුම් අඳින්නත් ඕන. සමහරුන්ට එහෙම අවශ්‍යත් නැහැ. සමහරු හැසිරෙන විදිය බැලුවහම ඇඳුම ඇඟේ වැඩි හරියක්
පෙනෙන්න තියාගන්න එක තමයි සමහරව හිතන්නේ අගේ වඩා වටින්නේ කියලා. පින්නතුනි සංවර බවට අත්‍යවශ්‍යයි ඇඳුම. ඒකයි බුදුහාමුදුරුවෝ චීවරය මුලින්ම දේශනා කරන්නේ. එතකොට මේ අවශ්‍යතා සපුරා ගන්න ඉස්සෙල්ලම මිල මුදල් අවශ්‍යයි. නැත්තම් බෑ. භවභෝග ධන දාන්නයක් අවශ්‍යයි. නැතුව ජීවත් වෙන්න බෑ. අන්නේ මිල මුදල් උපයාගෙන ආර්ථික ශක්තිය ඇති කර ගැනීමට කියනවා අත්තිසප කියලා. ඔන්න ගිහි ජීවිතය සාර්ථක කරගන්න පින්නතුනි එහෙනම් අපට අවශ්‍ය කරනව මොකද්ද? අත්තිසප. එදිනෙදා ජීවිතයේ අත්තිසප අවශ්‍යයි. ධනය භවභෝග මිල මුදල් තියෙනවයි කියලා ඇති කරගන්නා සතුට. අන්නේ සතුට අපි ඇති කරගන්න ඕන. භවභෝගයන් පිළිබඳව අපි හිතන්න ඕන. ඒ ඇති කරගන්නා සතුට තමයි අපට වැදගත් වෙන්නේ. ඒ සතුට ලබන්න සල්ලි නැතුව බෑ. භවභෝග නැතුව බෑ. ඉතින් ජීවත් වීමට සරිලන ධනයක් අපට අවශ්‍යයි. ගිහි ජීවිතයේ සාර්ථකත්වයට ඕන එක කරුණක්. 2. භෝග සැපය අවශ්‍යයි ඊළඟට. භෝග සැපය කියන්නේ උපයාගත් ධනය පරිහරණය කළ ලබන සතුට. එතකොට ඒ සතුටත් අපට අවශ්‍යයි. සමහරු හරියම්බ කරනෝ තමන් කන්නේ බොන්නෙත් නැහැ අනුන්ට දෙන්නෙත් නැහැ. ඒකට කියන්නේ මසුරුකම. ලෝභකම කෙනෙකුට තිබුණට කමන්නේ නැහැ. තණ්හාව තියෙනෝනේ පින්නතුනි. තණ්හාව නැතුව ජීවත් වෙන්න බෑනේ. ලෞකික ජීවිතය ගත්තාම. එතකොට තණ්හාව තියෙනවා. නිවන් දකින්න නැතුව අපි මේ භවයේ මැරෙනකොට තණ්හාව තියෙනවා. අවිද්‍යාව තියෙනවා. තණ්හාවයි අවිද්‍යාවයි දෙකම තියෙනවා. නමුත් මසුරුකම අපටත් අනුන්ටත් වැඩක් නැති දෙයක්. ඒ නිසා තණ්හාව තිබුණත් මසුරුකම තියාගන්න එපා. මසුරුකම තියෙන මිනිහා කවදාවත් තමන් උපයාගත් ධනයෙන් භවභෝග වලින් ඇඳුම් පැළඳුම් වලින් තමන් පරිහරණය කරන්නෙත් නැහැ. අඳින්නේ වැරහෙලි. කවදාවත් හොඳ ඇඳුමක් අඳින්නේ නැහැ. සල්ලි වියදම් කරලා ගන්නෑ. අර තියෙන ඇඳුම ඔහේ ඉරිරි අඬ දදා ඔය පාවිච්චි කරනවා. තියෙන ඕන තරම් සල්ලි මසුරුකම නිසා ඇඳුමක් ගන්නෑ. හරි කෑමක් කන්නේ නැහැ. සල්ලි තියෙනවා. හරි කෑමක් කන්නේ නැහැ. පොලට යන්නේ අවසානයේ. ඇයි ඒ? ඉතුරු වෙච්ච ඒවා නරක් වෙච්ච ඒවා ටික තමයි ගෙදර අරන් එන්නේ. සමහර අය මෙහි නෙමෙයි පින්නතුනි පිටරට ගිහිල්ලත් එහෙමයි. මම ධර්ම දේශනා සඳහා වරක් ඕස්ට්‍රේලියාවට ගිය වෙලාවේ මෙල්බන් නුවරදී මට එක මහත්මයෙක් කියනවා නේ හාමුදුරනේ මම මේ පුජ්‍යලික දෙයක් කියන්නේ සාමීන් වහන්සේ කෙනෙකුට නෙමෙයිව කියන්න පුළුවන්. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුව බැඳලා පුතා බැඳලා නැහැ තාම ගෙදර ඉන්නේ. මගේ බිරිඳ එයත් රස්සාව කරනවා මමත් රස්සාව කරනවා. හොඳට අපි දෙන්න හරියම්බ කරනවා. හැබැයි හාමුදුරනේ ඕස්ට්‍රේලියාවට ගිහිල්ලත් පුදුම මසුරුකමක් තියෙන්නේ. හැමදාම පොලට යන්නේ නැත්තම් කඩේට යන්නේ මේ හැන්දෑවේ අවසාන වෙලාවේ බඩු ඉවර වෙලා ඒ මිනිස්සු අර ඉතුරු ටික විසි කරන වෙලාවේ කුණු වෙච්ච නැත්තම් නරක් වෙච්ච තක්කාලි අල ලූණු ඕව තමයි කිව්ව ගෙදර අරන් එන්නේ. මං කවදාවත් ගෙදරින් කන්නේ නැහැ හාමුදුරනේ මම ගිහිල්ලා කඩෙන් කන්නේ කිව්වා. බලන්න පින්නතුනි අර ජීවිතෙන් ඇති වැඩේ මොකද්ද? හරිම කනගාටුයි. ඕස්ට්‍රේලියාවේ පදිංචිය
හොඳට සල්ලි හම්බ කරනවා. නමුත් හිතෙන්නේ නැහැ මසුරුකම නිසා. එකතු කරලා තියලා කවදා හරි මැරිලා යනවා. ඔච්චරයි. හරියට කන්නේ බොන්නේ නැති මිනිස්සු කොච්චර ඔහොම ඉන්නවද පින්නතුනි. නැතිකමට ගිහිල්ලා ඒ වගේ දේවල් අරගෙන ඇවිල්ලා පිරිමහගෙන කෑවට කමන්නේ. නමුත් සතියකට වරක් යනවා ඒක ෆ්‍රිජ් එක පුරවලා තියෙන අර ජරාවෙන් කිව්වා. බලන්න පින්නතුනි. ඒ මසුරු කමට පුරුදු වුණාට පස්සේ කවදාවත් සත පහක් හොල්ලන්න හිතෙන්නේ නැහැ. හරි ඇඳුමක් අඳින්න හිතෙන්නේ නැහැ. කිලිටි ජරාවට ඉන්නේ. ඒ වගේම කන්නේ බොන්නේ අර විදියට හිඟන්නවත් කන්නේ නැති විදියට. හිඟන්නම් කොහොමත් කන්නේ අය හොඳටම කන අය. හිඟන මිනිස්සු. අය අනුන් ගෙනත් දෙනෝනේ හොඳට. ඉතින් ඒ නිසා පින්නතුනි අර වගේ මසුරෙක් වෙන්න එපා. ගිහි ජීවිතේ සාර්ථක වෙන්න නම් උපයාගත් ධනෙ පරිහරණය කරන්න ඕන. පරිහරණය කළ සතුටින් ඉන්න. ධනය පොත්වල කොට ගහලා තියලා මැරිලා ගිහිල්ලා මොකටද? ඒ නිසා ධනය ඔක්කොම වියදම් කරන්න නෙවෙයි මා කියන්නේ. ධනය ටිකක් තියෙන්න ඕන. හැබැයි කන්නේ බොන්නෙත් නැතුව ඉතුරු කරන ධනෙන් වැඩක් නැහැ. කවද්ද ඔය පරිහරණය කරන්නේ? කවද්ද ලෞකික සැපයක් ලබන්නේ? එහෙමයි ඉන්නවා. එතකොට ගිහි ජීවිතය අසාර්ථකයි. ඒ නිසා තමන් උපයාගත්ත ධනෙ පරිහරණය කළා සතුටින් ඉන්න. ඉස්සෙල්ලා තමන් කාලැඳලා ඉන්න. අත්තානං සුකේති පීනේති. ඊළඟට අම්මලා තාත්තලාටත් සලකන්න. සමහරව අම්මට තාත්තට සලකන්නේ තමන් උපේන ධනෙන්. මාතා පිතරෝ අමුදරුවන්ට සලකන්නේ ඊගල්ලු පෝෂණය කරන්න. පුත්ත දාරා. ගෙදර සේවක සේවිකාවන්ටත් සලකන්න. දාස කම්මකාරා. හිත මිතුරනුත් අමතක කරන්න එපා. මිනිස්සුත් අවශ්‍යයි. ආත්මාර්ථකාමී වුණොත් හිත මිත්‍රයෝ නෑ. මිත්තා මච්චේව සුකේති පීනේති. ඒ අතරේ ආගමික ජීවිතයත් පෝෂණය කරන්න. පුඤ්ඤානි කරෝති පින්කම් කරන්නත් ඕන. එතකොට තමයි ජීවිතේ සමබර වෙන්නේ. Taman කාලැඳලා ඉන්නෝ අම්මලා තාත්තලාට සලකනෝ අඹදරුවන්ට සලකනෝ සේවක සේවිකාන්ට සලකනෝ ඒ වගේම හිත මිතුරන් එක්ක ගනුදෙනු කරනෝ ඒවටත් ගාණක් වැය කරනෝ ආගමික ජීවිතේ පෝෂණය කරගන්නත් අපි ගාණක් වැය කරන්න ඕන. ඒකයි. අපි දන්නව පින්නතුනි හොඳ පැති ලංකාවේ මිනිස්සුන්ගේ ලෝකයේ කිසිම තැනක වියදම් කරන්නේ නැති විදියට ලංකාවේ සමහර පින්නතුන් විහාරස්ථාන ගොඩනගන්න විහාරස්ථාන නිර්මාණය කරන්න අප්‍රමාණව කැප වෙන අය. මා පුජ්‍යලිකව දන්නවා. මොකද මමත් මේ දිනවල විහාරස්ථානය ගොඩනගමින් ඉන්න නිසා බොහෝ පිරිසක් අප කියලවත් ඉල්ලලවත් නෙවෙයි. බොහෝ පිරිසක් ඒ සඳහා අපකැපවීමෙන් කටයුතු කරන්නේ. ඒ අය අපව හොයාගෙන ඇවිල්ලා පරිත්‍යාග කරන්න පින්නතුනි. ඒ ලංකාවේ මිනිස්සු ඒ තරම් ගුණවත් අය ඉන්නවා. ඒ අතර ඉන්නව අර වගේ අයත්. ඒකයි මං කියන්නේ. ඊටාම පරිත්‍යාගශීලී අය ඉන්නවා. බොහෝම කැපවීමෙන් කටයුතු කරන පන්සල් ගොඩනගන්න පන්සල් පවත්වාගෙන යන්න පන්සල් වලට ඉඩකඩම් පූජා කරන්න අප්‍රමාණ කැපවීමකින් කටයුතු කරන අය. ඊළඟට පින්නතුනි අත්තිසප භෝගසප තුන්වෙනි සැපේ තමයි අනන සැපය. ගිහි ජීවිතේ සාර්ථක කරගන්න අනන සැපයක් අවශ්‍යයි. අනන සැප කියලා කියන්නේ ණය නැහැ කියන එකයි. ණය නැති ජීවිතයක්. දැන් එතකොට බැංකුවකින් ණය ගත්තාම ආම්දුරණි කොහොමද එතකොට ණය වෙලානේ කියලා. අපේ ව්‍යාපාරය සාර්ථක කරගන්න බැංකුවකින් ණය ගන්න එපා කියන එක නෙවෙයි මේ කියන්නේ. ණය ගෙවන්න කියන එකයි.
ඒකයි පින්නතුනි. ණය ගත්තට ණය ගෙවන්න. එතකොට තමයි ණය නැති ජීවිතයක් වෙන්නේ. ව්‍යාපාරය කරන්න සැලසුම් සහගතව ණය ගත්තට කමන්නේ. නමුත් ඒ ගත්තු ණය ගෙවන්න ඕන. පුද්ගලික ජීවිතයේ තුල පින්නතුනි බොහෝ විට ණය නොවි ජීවත් වෙන්න පුළුවන් සැලසුම් සහගතව කටයුතු කරනවා නම්. සමහරු ණය ගත්තාම ණය දෙන වගක් නැහැ. අන්න එහෙම පිරිසක් ඉන්නවා. අන්න ඒ වගේ අයට ණය දෙන්න ගියාම පොඩ්ඩක් කල්පනා කරන්න. දෙසරයක් හිතන්න. මගේ කලින් මුදල් ගත්තු කෙනා දුන්න දාපහු ණය. එතකොට දෙන කෙනාට දුන්නට කමක් නැහැ. නොදෙන කෙනාට නොදෙන්න. ණයක් අරගෙන දෙන්නේ නැත්නම් ආයි දෙන්න එපා. ඒ මොකද? එතකොට ණය මුදලත් නැති වෙනව දුන්නු යාලුකමත් නැති වෙනවා. ණය නොදී හැරියොත් මුදල ඉතුරු වෙනව යාලුකම නැති වෙන්නේ. ණය දුන්නොත් මුදලුත් නැහැ යාලුකමත් නැහැ. ඔහොම වෙලා ඇතිනේ ඔබට ඕන තරම්. ණය දීලා දෙනවයි කියන දවසට ඒකත් පහු වෙලා ඉල්ලන්න ගියාම ඊට පස්සේ බනිනවා. එයාගෙන් ණය ගත්තා වගේ. ණය දුන්නු කෙනා. ණය ගත්තු කෙනාගෙන් ඉල්ලන්න ගියාම ඉන්නවා. මං ආයිත් මේ රට ඇරලා යන්නේ දෙන්නම් තමුසේගේ ණය. බලන්න පින්නොත් ණය දීලා එයාගේ අවශ්‍යතාවත් සපුරගෙන පස්සේ ඒක ඉල්ලන්න ගියාම බැනුම් අහන්න වෙනවා. මම ඒකයි කිව්වේ. මුදලත් නැහැ මිතුරුකමත් නැහැ. ඒ නිසා ණය නොදෙන අයට ආයිත් ණය දෙන්න එපා. නිසා ණය නැති ජීවිතයක් ගතකරනද ආර්ථික සමබරතාව පවත්වාගෙන යන්න ඕන. ඔන්න ලෞකික ජීවිතයේ එදිනදා ගිහි ජීවිතයේ සැප සඳහා ඕනවන කාරණා. හතරවෙනි කරුණ සමජීවිකතාව. ඒ කියන්නේ අනවජ්‍ය සැප. පින්නතුනි සමව දිවි පවත්වාගෙන යනෝ වගේම නිවැරදි දිවි පැවැත්මක් අපි ගෙනියන්න ඕන. නිවැරදි දිවි පැවැත්ම. නිවැරදි කියන්නේ කයින් වචනයෙන් වැරදි නොකරන ජීවිතයක්. කායික වශයෙන් නම් වාචසික වශයෙන් වැරදි නොකරන ජීවිතයක්. ඒක තමයි නිවැරදි දිවි පැවැත්ම කියන්නේ. එහෙනම් නිවැරදි ජීවිතයක් ගත කරන්නට වග බලා ගන්න. දැන් ඔබ අහලා තියෙන්නේ ගිහි ජීවිතය තුළ නිවන පසක් කරගන්න. ගිහි ජීවිතේ සාර්ථක කරගෙන. ඔන්න සාර්ථක කරන්න ඕන කරන කාරණා 4. මොකද්ද කාරණා 4? අතිසැප. ධනය ඇතයි සතුට වීම. ධනය ඇතයි සතුට වෙන්න නම් ධනෙ උපයන්න. උපයන්න ඕන කොහොමද? සාධාරණ. අසාධාරණ විදියට අධාර්මික විදියට දියුණු වෙන්න හරි ලේසියි. සාධාරණ විදියට යුක්තිසහගත විදියට දියුණු වෙන්න අමාරුයි. ඇයි අමාරු? කවුරුත් සාධාරණ නම් දියුණු වෙන්න ලේසියි. අසාධාරණකම් කරන අය අතරේ සාධාරණව ජීවත් වෙන්න අමාරුයි. එතකොට Tamanටත් අසාධාරණීය පැත්තටම තමයි යන්න හිතෙන්නේ. ඒ නිසා එහෙම කරන්න එපා. අනුන් නිසා තමන්ගේ ගුණධර්ම විනාශ කරගන්න එපා. අනුන් නිසා තමන්ගේ ගුණධර්ම නැති කරගන්න එපා. තමන්ගේ ගුණධර්ම ටික ආරක්ෂා කරගන්න. මොකද මගේ ජීවිතේට වග කියන්නා මම. එහෙනම් අත්ති සැප, භෝග සැප තියෙනවා, අනන සැප තියෙනවා. නිවැරදි දිවි පැවැත්මක් තියෙන්න ඕන. කයින් වචනයෙන් වැරදි කරන්නේ නැති. කයින් වචනයෙන් වැරදි නොකරන ජීවිතය අපි කියනවා ඒකට සීලවන්ත ජීවිතය කියලා. එහෙනම් ලෞකික සැප 4 අවසාන සැපේ ඕන් සම්බන්ධ වෙන්නේ කෙල්ලේම ලෝකෝත්තර ජීවිතයට. ලෞකිකත්වයෙන් ලෝකෝත්තර ජීවිතේ කරා ගමන් කරන මාවත. ගිහි ජීවිතය තුළ ඉඳගෙනම නිවන් පසක් කරන මාවත. හොඳට අත්ති සැප ලැබුවා, භෝග සැප ලැබුවා, අනන සැප කාටවත් ණය නැහැ. දැන් නිවැරදිව ජීවත් වෙනවා.
කය වචන දෙකෙන් වැරදි කරන්නේ නැතුව ජීවත් වෙනවා. කය වචන දෙකෙන් වැරදි කරන්නේ නැහැ කියන්නේ ඒ කෙනා සීලවන්ත කෙනෙක්. එහෙනම් ආර්ය මාර්ගයේ සීලයට ප්‍රවිෂ්ඨ වුණා. සීලයට ප්‍රවිෂ්ඨ වීම පින්නතුනි නිවන විවෘත කර ගැනීමක්. නිවන් මඟ විවෘත කර ගැනීමක්. අන්න එතෙන්ට යන්න ඕන අපි. නිර්වාණය පසක් කර ගැනීම සඳහා කටයුතු කිරීමක්. ඉස්සෙල්ල සීලයෙන් පටන් ගන්න ඕන. සීලයෙන් නැතුව සමාධියට යන්න බෑනේ. සමාධිය නැතුව ප්‍රඥාවට යන්න බෑ. එහෙනම් දැන් අපි විවෘත කරගත්තේ නිවන් මඟ. ලෞකික ජීවිතයේ සැප වින්දා, ලෞකික ජීවිතයේ සාර්ථකයි. දැන් අපි පසක් කරගන්නේ නිර්වාණ මාර්ගය. එහෙනම් නිවන් මඟ පසක් කරගන්නට සීලය පළමු පියවරෙන් පටන් ගත්තා. පන්සිල්, අටසිල්, දසසිල්, සාමණේර සිල්, උපසම්පදා සිල්. වාරිත්‍ර සීල, චාරිත්‍ර සීල. භික්ෂූන් වහන්සේලාට දේශනා කළ සතර සංවර සීලයක්. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යය සම්නිස්ෘත සීලය. සීලවන්තභාවය අත්‍යවශ්‍ය දෙයක්. සීලෙන් තොර වූ සමාධියක් දකින්න නැහැ. ඒ නිසා සීලවන්තභාවය අවශ්‍යයි. ගිහි පින්වතුන් වන ඔබට තියෙනවනේ පංචශීල ප්‍රතිපත්තියක්. නිති පන්සිල්, පොහොය අටසිල්. එදිනෙදා පන්සිල් රකින්න. ආරක්ෂා කරන්න. ප්‍රාණඝාත, අදත්තා දාන, කාමමිත්‍යාචාර, මුසාව, සුරාව මේවයින් වෙන් වෙන්න. වෙන් වෙලා මෛත්‍රිය, කරුණාව, දයාව, ලෙන්ගතුකම, පරහිතකාමී බව, අවිහිංසාව, පරිත්‍යාගශීලීත්වය, සංවරශීලී බව, විනයගරුක බව, සත්‍යවාදී බව, ඒ වගේම සිහි බුද්ධියෙන් කල්පනාවෙන් වැඩ කරන එක. මෙන්න මේ ටික ඇති කරගත්තොත් පංචශීලයේ ආරක්ෂාකාරී ස්වභාවයකට අපිපත් වෙනවා. මාසයකට එක සැරයක් තියෙනවා පොහොය අෂ්ටාංග සීලයේ සමාදන් වෙන්න. අෂ්ටාංග සීලයේ සමාදන් වෙන්න මාසයකට එක දවසක්. ඒ දවස පින්නතුනි යොදා ගන්න එපා ට්‍රිප් යන්න. එහෙම නැත්තම් මැච් ගහන්න. ඒ දවසේ තියෙන්නේ ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න. එහෙම නැතුව ඒ දවස විනෝදකාමී සමහරු පෝයක් එනකන් ඉන්නේ මැච් එකක් ගහන්න. සමහරු ට්‍රිප් එකක් යන්න. අන්න එතෙන්ට එන්න එපා පින්නතුනි. එතෙන්ට වැටෙන්නේ නැතුව ඔබේ ජීවිතය තුළ ඔබ උත්සාහ කරන්න ඕන හැම මොහොතකම ඔබේ ජීවිතේ අර ආධ්‍යාත්මික සුවය සඳහා වෙන් කරන දවස ඒ ජීවිතේ සමබර කරගන්න ඕන නිසා මේ කියන්නේ. දැන් පාසලක දරුවෙකුට උදේවරුව 1:00 වෙනකම් පාසල තියෙනවා. හවස් වරුව නිවාඩු දෙනවා. දැන් මේ නිවාඩුව දෙන්නේ ගුරුවරුන්ටද? නෑ. ගුරුවරුන්ට නෙමෙයි දරුවන්ට දෙන්නේ. ඒ මනස ඕනාවට වැඩිය ඕව යන විදියට මේකට මේ දැනුම දාලා බෑ. දවසකට දාන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා පින්නතුනි ඔබ දවස් 30න් 29ක්ම ලෞකික ජීවිතයට බරව රැකියා කරලා අවිවේකී කාර්යබහුල ජීවිතයක් ගත කරන ගමන් පෝය දවසට අනිත් සියලු වැඩ නතර කරලා සීල් සමාදන් වීම සඳහා විහාරස්ථානයට යන්න. ජීවිතය සමබර කරගන්න. ප්‍රශ්න අඩුයි. මනස නිදහස්. නේ? ඔබ ගෙදර ඉඳන් නිදහස් මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න යන්නේ. බෑ. පන්සලට ගිහිල්ලා අෂ්ටාංග සීලයේ සමාදන් වෙලා එතන ප්‍රතිපත්තිගරුකව ඉඳලා එතනත් වල්පල් කතා කරොත් නම් ඇති වැඩක් නෑ. ප්‍රතිපත්තිගරුකව ඉඳලා
බෝසෙවනි භාවනාවක් කරලා නේ ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වෙලා බණපදයක් අහලා මල් පහන් පූජා කරලා දැන් බලන්න මේ ටික නිසා මනසට ලැබෙන ප්‍රතිඵල වාසි කොච්චරද? එහෙනම් ඒ දවස තියෙන්නේ ආධ්‍යාත්මික සංවර්ධනයට. එතකොට අර කාර්යබහුල අවිවේකී නොසන්සුන් ජීවිතයක් මනස ප්‍රබල ලෙස පීඩාවට පත් කරමින් ගත කර ජීවිතයට මහා නිදහසක් ලැබෙනවා. අන්න ඒක තමයි සීලවන්ත භාවය අවශ්‍යයි කියන්නේ. ඔන්න ලෝකෝත්තර ජීවිතයට ප්‍රවිෂ්ඨ වුණා. නිවන් මගට ප්‍රවිෂ්ඨ වුණා. සීලෙන් යනවා ඊළඟට සමාධියට. බලන්න අනුපූර්ව ක්‍රමයේ තියෙන හැටි බුද්ධාගමේ. දහම තුල විස්තර කරන හැටි භාග්‍යවතුන් වහන්සේ. ඊළඟට යන්නේ කොතනද? සමාධියට. සමාධිය කියන්නේ සිතේ එකඟකම. පින්නතුනි සිතේ එකඟකම ඇති කරගන්න අපි උත්සාහ කරන්න ඕන. ඒ සිත එකඟ කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒක සිද්ධ කරන්න ඕන කුසල අරමුණකින්. අකුසල අරමුණකින් නෙවෙයි. අකුසල අරමුණකින් සිත එකඟ කරගන්න පුළුවන් නේ. එතකොට එන්න කෙලෙස් වැඩෙනවා. ලෝභය වැඩෙනවා, දේශය වැඩෙනවා, මෝහය වැඩෙනවා, ඊර්ෂ්‍යාව වැඩෙනවා, කුහකකම වැඩෙනවා, ගුණමකුකම වැඩෙනවා, නේ? මසුරුකම වැඩෙනවා. ඒ අකුසල කර්මයකින් අකුසල චේතනාවකින් හිත එකඟ කරන්න ගියහම කුසල චේතනාවකින් තමයි සිත එකඟ කරන්න ඕන. චිත්ත සමාධිය, චිත්ත ඒකාග්‍රතාව ඇති කර ගන්නවා. එතකොට අර අකුසල චේතනා නෙමෙයි වැඩෙන්නේ කුසල චේතනා. ඒක තමයි අවශ්‍ය. එහෙනම් අන්නේ සිතේ එකඟකමත් එක්ක අපිට පුළුවන් ධාන දක්වා ගමන් කරන්න. ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන. මේ ධාන වලට යන්න පුළුවන්. අභිධර්මය අනුව පංචම ධාන. මේ ධාන වලට යන්න පුළුවන් අපිට. බලන්න ලෞකික ජීවිතේ හරවගෙන යන හැටි ලෝකෝත්තර ජීවිතයට. එහෙනම් ආධ්‍යාත්මික ජීවිතේ වර්ධනය කරන්නට චිත්ත සමාධිය ප්‍රබල පිටිවහලක් වෙන්නතුනේ. මේ ධාන සිත වර්ධනය කරගත්තට පස්සේ අපිට භාවනාවකට යන්න පුළුවන්. එකඟ වූ සිත දියුණු කරන්න පුළුවන්. එතකොට සමත භාවනාවක් තියෙනවා, විපස්සනා විදර්ශනා භාවනාවක් තියෙනවා. එතකොට සමත විදර්ශනා විපස්සනා භාවනාවෙන් අපිට පුළුවන් යථාර්ථය වටහා ගන්න. යථාර්ථය වටහා ගන්න නම් අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ ත්‍රිලක්ෂණේ වඩන්න ඕන, මෙනෙහි කරන්න ඕන. එතකොට විදර්ශනා භාවනාවෙන් කරන්නේ ඒකයි. සමතයෙන් සිත දියුණු කරනවා. විදර්ශනාවෙන් ප්‍රඥාව ලබා දෙනවා, යථාර්ථයට අපි ලං කරනවා. එහෙනම් යථාර්ථවාදී චින්තනයක් අපි තුල ඇති කරගන්න කටයුතු කරන්න ඕන. යථාර්ථයට සමීප වෙන්න අපි එන්න ඕනේ එතෙන්ට පින්නතුනේ. අන්න ඒකයි මේ කියන්නේ. එවැනි තැනකට එන්න අපි උත්සාහ ගනිමු. ලෝකෝත්තර ජීවිතේ පසක් කරගන්න එහෙමයි. එතකොට මොකද වෙන්නේ? අපි භාවනා කරනකොට පියවරින් පියවර අපිට පුළුවන් වෙනවා. අපි සසරට බැඳලා තිබ්බ මොනවයින්ද බැඳලා තිබ්බේ? සංයෝජන කරුණු වලින්. මොනවද සංයෝජන ධර්ම? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිච්ඡා. සංයෝජන, දස සංයෝජන. මේවට ඇයි සංයෝජන කියන්නේ? මේවා රැහන් හැටියට හිතලයි. සසරට බැඳ තබන රැහන්. මේ රැහන් එකිනෙක ලිහා ගන්න ඕන. එතකොට සසර බැම්ම නැති වෙනවා. සසරට බැඳීම අවසන් වෙනවා. එහෙනම් ඒකට තියෙනවා අර විදර්ශනා විපස්සනාව වඩලා ලෝකයේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි වශයෙන් මෙනෙහි කරලා ලෝකේ යථාර්ථයට සමීප වෙමින් අපි යන්න ඕන සෝවාන් මගඵල නුවණට. ඉස්සෙල්ලා සෝවාන් මාර්ගය ලබා ගන්න ඕන. මාර්ගයටපත් වෙන්න ඕන.
ඉතින් සෝවාන් මාර්ගයටපත් වෙන්න අපට අවශ්‍ය වෙනවා භාවනා කිරීම. භාවනා කරන්න කලින් අපිට සත්පුරුෂයෙක් ආශ්‍රය කරන්න වෙනවා. ඒ වගේම සද්ධර්මයේ ශ්‍රවණය කරන්න වෙනවා. ඒ වගේම යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න වෙනවා. ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙන්න වෙනවා. මේ කාරණා 4 සෝවාන් වෙන්න ඕන. භාවනා කරන්න භාවනාවට යොමු වෙන්නේ මේ කාරණා 4ත් එක්ක. සත්පුරුෂයෙක් ආශ්‍රය කිරීම, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර, මනසිකාරයේ ධර්මානුධර්ම ප්‍රතිපන්න බව. ධර්මයේ ක්‍රියාවට නගන එක. අන්න එහෙම වුණාම පින්නතුනි අපට පුළුවන් සෝවාන් මාර්ගයටපත් වෙන්න. දැන් සෝවාන් වෙච්ච කෙනා තුල තියෙනවා බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති වෙන්නේ අවිච්ඡප්ප්‍රසාදයක්. හොඳට බුදුගුණ දන්නවා අය වෙනස් වෙන්නේ නැහැ. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ධර්මයේ ගුණ දන්නවා. සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. සංඝයාගේ ගුණ දන්නවා. එතනින් නතර වෙන්නේ නැතුව එයා තුල තියෙන ආර්යකාන්ත සීලය, සමාධියට හේතු වන සීලය. දැන් අපි ඒක පහු කරගෙන ආවේ. සීල සමාධි දැන් ප්‍රඥාවේ අපි ඉන්නේ. දැන් දස සංයෝජන අපි එකින් එක නැති කරගෙන යන්නේ. එතකොට සෝවාන් මගට එන්න මේ පැත්තෙන් කටයුතු කරන ගමන් සෝවාන් මගඵල නුවණ ලැබුවාම පින්නතුනි අර දස සංයෝජනවල මූලික සංයෝජන 3 නැති කළා වෙනවා. ඔන්න ඵලය ලබනකොට වෙන දේ. සෝවාන් ඵලය. මොකද්ද සංයෝජන 3? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස. සක්කාය දිට්ඨි වැරදි දැක්ම. මමය, මාගේය, මට ඕන විදියට මගේ උපාදාන ස්කන්ධය පාලනය කරන්න පුළුවන් කියන මේ ආත්ම දෘෂ්ටිය, වැරදි සංකල්පය අපි දුරු කරන්න ඕන. ඒකයි. ඒක දුරු කළ ඉදිරියට යන්න ඕන. අන්න ඒකයි මෙතනදී අපි තුල තියෙනවා තණ්හා, මාන, දිට්ඨි කියන 3ක්. මේක නැති කරලා තමයි අපි ඉස්සරහට යන්නේ. අන්නේක නැති කළොත් පින්නතුනි අපිට පුළුවන් ඉස්සරහට යන්න. ඒකයි. ඔන්න සක්කාය දිට්ඨිය නැති කළා. සම්මා දිට්ඨිය තමයි ඇති කරගත්තේ. ඊළඟට තියෙනවා පින්නතුනි විචිකිච්ඡා, සැකය. පෙර භවය ගැන සැකයක්, මතු භවය ගැන සැකයක්, ධර්මීය ගැන, බුදු ගුණ ගැන සැකතෙන් තියෙනවා නම් ඒව සම්පූර්ණ මෙතනින් අවසන්. ඒකනේ කිව්වේ බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති කියලා. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සැක ඉවරයි. ඒ සංයෝජනේ පහ කළා දානවා. ඔන්න ඇති කරගත්ත විචිකිච්ඡා. ඊළඟට තියෙනවා සීලබ්බත, පරාමාස. ඒ කියන්නේ විවිධ අන්තගාමී පිළිවෙත්. මේ අන්තගාමී පිළිවෙත් වලට යොමු නොවි අපි ඒවා වැරදි දේ වැරදි හැටියට දැකලා ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ කාලේ තිබුණ ව්‍රත සමාදානයි කියලා එකක්. අදත් තියෙනවා. සමහරව හිතනෝනේ දුක් විඳින්න තමයි නිවනට ලං වෙන්න පුළුවන්. වැරදි අදහසක්. ඒ නිසා සමහර ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා ප්‍රතිපත්තියක් හැටියට පිණ්ඩපාතයෙන්ම යපුණට වරදක් නැහැ. ඒක දුතාංගයක්. මම පාවහන් පළඳින්නේ නැහැ. දුතාංගයක්. ඒකට ගැටලුවක් නැහැ. තම තමන් කැමැත්ත. නමුත් පින්නතුනි සමහරු හිතනවා වැරදි අවබෝධයක් තියෙනවා. පුළුවන්තරම් පයින් ඇවිදලා, පුළුවන්තරම් කඳු නැගලා දුෂ්කරව ජීවත් වුණොත් තමයි නිවන පසක් කරගන්න පුළුවන්. සම්පූර්ණ වැරදි ආකල්පයක්.
ගිහි අය තුලත් තියෙනවා සිල්වත් හාමුදුරුවෝ නම් උන්වහන්සේ පාවහන් දාන්න බෑන්න බලන්නකො අර හාමුදුරුවෝ සිරෙප්පුවක් දාන්න නැහැ. සමහරව හිතන්නේ කියන්නේ. වැරදි අවබෝධය. නේ. සිරෙප්පුන දා හිටියයි කියලා නිවන් දකින්න බෑ. පෙන්නතුනි. නේ. ඒකයි. සමහරව කියනවා අනේ ඒ හාමුදුරුවෝ එක සිවුරමයි අඳින්නේ. එක සිවුර ඇඳයි කියලා නිවන් දකින්න බෑ. පෙන්නතුනි. ඒ වැරදි ආකල්ප. ඒ නිසා මේ ව්‍රත කියන ඒවට නැත්තම් සීලබ්බත පරාමාස කියන ඒවා අපි නැති කර ගන්න ඕන. දැන් අපි සිල් රකින්නේ මමත්වයේ ගොඩ නැගෙන්න නම්. සීලෙන් මමත්වේ නම් සකස් වෙන්නේ. ඒක සීලබ්බත පරාමාස ගණේටයි වැටෙන්නේ. ඒ නිසා මෙන්න මේ සංයෝජන තුන නැති කරලා අපට පුළුවන් වෙනවා පින්නතුනි සෝවාන් මගඵල නුවණ ලබන්න. එතනින් සකදාගාමි, ඊළඟට අනාගාමි, ඊළඟට අරහත්. ඉතිරි සංයෝජන හතත් එකින් එක නැති කරලා සකදාගාමි මාර්ගඵල නුවණින් කාමරාග පටික දෙක බලය අඩු කළා අනාගාමි වෙනකොට මේ දෙක සම්පූර්ණයෙන්ම නැති කරනවා. ඒ සංයෝජන දෙක මුළුණු පුටා දානවා. තව ඉතිරි වෙනව සංයෝජන පහක් රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන මේ සංයෝජන පහම දුරු කරන්නේ රහත් මගඵල නුවණින්. දැන් ඔබට මේ විස්තර කරගෙන ආවේ ලෞකික ජීවිතය ගත කරමින්ම සාර්ථකව ලෝකෝත්තර නිවන් මගට ප්‍රවිෂ්ඨ වන ආකාරය. මෙන්න මේ தත්වය ඔබ ඇති කරගත්තොත් පින්නතුනි ඔබට සාර්ථක ගෘහ ජීවිතයක් ගත කරනවා වගේම ආධ්‍යාත්මික සංවර්ධනය තුරින් ලෝකෝත්තර නිර්වාණය පසක් කර ගැනීමේ වාසනාව ලැබෙනවා. මෙන්න මෙතෙන්ට එන්න උත්සාහ කරන්න. එතකොට ඔබේ ජීවිතේ සාර්ථකයි. ගිහිව කෙනෙකුට රහත් වෙන්න පුළුවන්ද? පුළුවන්. සෝවාන්, සකදාගාමි, අනාගාමි රහත් වෙන්න පුළුවන්. 7 අවුරුදු වයසේ විසාකාව සෝවාන් වුණා. ගිහිව ඉඳගෙන. දාරුචීරිය රහත් උනේ ගිහිව ඉඳගෙන. අනාගාමි උතුමන් ඕන තරම් ගිහි ජීවිතේ ඉඳලා මිය ගිහිල්ලා බ්‍රහ්ම ලෝකයේ සුද්ධාවාස කියන කොටසේ උපත ලබනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. රහත් වෙන්න පුළුවන් ගිහිව ඉඳගෙන. රහත් වුණාට පස්සේ පැවිදි වෙන්න ඕන. මොකද රහතන් වහන්සේ කෙනෙකුට ගැලපෙන්නේ අරහත් දජයයි. අරහත් දජය කියන්නේ චීවරය. එහෙනම් චීවරයට යන්න වෙනවා. මොකද රහත් වුණාට පස්සේ තමන් වෙනුවෙන් කරගන්න කිසිම දෙයක් නැහැ. ඔක්කොම කරගෙන ඉවරයි. සසර ගමන අවසන් කළා. එහෙනම් අන්නෙතෙන්ට එන්න උත්සාහ කරමු. ගිහි ජීවිතේ ලෞකික ජීවිතය තුළින් ලෝකෝත්තර නිර්වාණය පසක් කරගන්න ආකාරයයි අද දේශනාවෙන් ඔබට වටහලා දුන්නේ ඔබේ ඉල්ලීම අනුව. ඒ නිසා මේ බණපදයේ ඔබේ ජීවිතයට නිවන් පිණිසම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. අද මේ උදාර ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි දායකත්වයේගෙන කටයුතු කළේ පනාකඩුව පදිංචි පී.ජී. පියදාස ලොකු පුතා ඇතුළු පවුලේ සියලු දෙනා. ඉතින් එතුමාට නිදුක් නිරෝගී බව ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔහුගේ අරමුණු අතරේ සඳහන් කරනවා 2011 වසරේ පරලෝසපත් පී.ජී. එමානිස් පියාණන් සහ 2019 වසරේ පරලෝසපත් ඇගිලියගේ සෝමාවතී මෑණියන් ඇතුළු මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට ගුරුවර ගුරුවරයන්ට මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී භවගාමී සසර කෙලවර වූ උතුම් නිර්වාණ සුවය සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට තව තවත් බොහෝ කාලයක් දහම් දැනුම ලොවට බෙදා දීමට අවශ්‍ය නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර දායකත්වයේ දරුව එම මහතා ඇතුළු පවුලේ සැමටත් ධර්ම ශ්‍රවණය කළ ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටත්
නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. උතුම් වූ ධර්මාවබෝධය පිණිසම මේ කුසල ශක්තිය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. දේශක්ඛයෝ නිබ්බානං